අවසරයි සුපින්වත් ඔබ හැම දෙනාටම. දම්සක් නදෙන් පින්සිත නිවා සුවපත් කරන ජාතියේ පොදු නාලිකාව බෞද්ධ ආරෝප වාහිනිය කළුතර ඈතගම බෝසත් මාපිය සිවන පරිසරයේ පිහිටි බෞද්ධ නාලිකාවේ කළුතර ශාඛාවේ පටිගත කිරීමක් ලෙස මේ පෙරේදී ඔබ වෙත සම්නිවේදනය කරන උතුම් වූ සදහම් දෙසුම ඔබ වෙත ගෙනෙන්නට මේ සූදානම. පින්වත්නි, මේ උතුම් වූ දේශනාව වෙනුවෙන් සිදු කළා වූ ආරාධනය පිළිගෙන දම්සභා මණ්ඩපයේ වැඩම කොට වැඩ සිටින පින්වත් ස්වාමීන් වහන්සේ පූජනීය මාතර මහින්ද පින්වත් ස්වාමීන් වහන්සේ අපි පළමු කොට සාදුනාද නන්දමින් নমස්කාර පූරකව පිළිගනිමු. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සදහැවතුනි, අද දේශනාවට සිය දායකත්වය එකතු කරන්නේ පානදුරේ පදිංචි චිත්‍රානි ජයසේකර මහත්මිය, ඒ මෑණියන් ප්‍රධාන පවුලේ දෝදරු පෙම්වත් පිරිස. එහෙමනම් ඒ හැම දිනාටමත් උතුම් වූ ධර්මාබෝධයේ පිණසම මේ දේශනාව හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරමින් මෙතෙන් සිට උතුම් වූ දේශනාව පවත්වන්නට පින්වත් ස්වාමින් වහන්සේට নমස්කාර පූරකව ආරාධනා කරමු. අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. උතුම් භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් নমස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේටයි ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ
මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා. මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා. මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම වූ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සීල ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ධර්ම ශ්‍රවණාබිලාසී ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික ගුණගරුක පින්වත්නි, අද මේ පින්වත් හැම දෙනාම මේ වෙලාවේදී බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊ타ත්ම වටින ධර්ම කාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද ධර්ම දේශනාව සඳහා මා බොහෝම විශේෂ ගාථා රත්නයක් මාතෘකා කරගත්තා. කුසලං නාව මන්තබ්බා කුසලං නාව මන්තබ්බං කුද්ද කන්ති කදාචිපි අනන්ත පලදං හෝති නිබ්බානන්ති දදාතිතං. අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ බොහෝම වටිනා ගාථා රත්නයක්. කුසලං නාව මන්තබ්බං කුද්ද කන්ති කදාචිපි. යම් කිසි කෙනෙක් කුසල් කරනවා නම් මේ පින සුළු පිනක්. මේ කුසලය ස්වල්ප කුසලයක්. එහෙම කුසලයක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අත්හරින්න එපා කියලා. ඒ සුළු කුසලය වුණත් කරන ප්‍රමාණය සුළු වෙන්න පුළුවන්. නමුත් ලැබෙන විපාකය පින්වත්නි මහත්ඵලයි. සමහර විටක ඒ කුසල කර්මී නිසාම ඒ කෙනාට නිර්වාණ සම්පත්තිය පවා ලැබෙන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ කාරණාව නිසා විශේෂයෙන්ම දේශනා කරනවා මා පුණ්‍යබායි කියලා සූත්‍රයක මහණෙනි පිනට බය වෙන්න එපා. පින් කරන්න බය වෙන්න එපා. මොකද ඒ කුසලයට බයක් ඇති කරගත්තොත් පින්වත්නි
අපි සමහර වෙලාවට සසරේ ගොඩක් දුක් විඳින්න පුළුවන්. අද සමහර දෙනෙක් ඉන්නවා මේ පිනට හරියට බය කරනවා. පින් කරන්න එපා සංසාරේ දික් වෙනවා. එහෙම කියනවා. පින්වතුනි පින් නෙවෙයි අපි වාඩි වෙලා ඉන්න ආසනයක අතපය හතර තියාගෙන ඉන්නවන යම් විදියක ඒ අතපය හතර අපි තියෙන ක්‍රමයේ වෙනස් කළොත් එක්ක පින එක්ක පවා. ඒ කියන්නේ අපේ අතපය හතර වෙනස් කළත් එක්ක පිනක් එක්ක පවා. අපි ගන්න ආහාර පාන වලින් සමහරලාට ගන්න එක බත් පිඬුව ගානේ ගත්තොත් අකුසල් කරගන්නවා අපි හරියට. ඒක තමයි මේ සංසාරේ තිබෙන භයානකකම කියන්නේ. අපි කෙලවරක් නැතුව ආපු මේ සංසාර ගමන් මගේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ ආපු ගමන් මගට වඩා තව 100,000 ගුණයක් සංසාරයේ හදලා ඉවරයි මේ වෙනකොට. ඒ තරමටම අපි අනාගත සංස්කාර මේ වෙනකොට ගොඩනගලා ඉවරයි. අපි යම් කිසි තැනකට වැටුණා නම් වැටිච්ච තැනින් තව යන්න තියෙනවා නම් ඉස්සරහට අපි යම් වලකට වැටෙනවා. ඒ වලට වැටුනම ඒ වල ඇතුලෙන් තියෙනව ඉදිරියට යන මාර්ගය. දැන් ගොඩ එන්න නම් ඔය මාර්ගයේ දිගේ යන්න ඕන. අපි හිතන්න ගත්තොත් ඔය මාර්ගයේ දිගේ ඉදිරියට යන්න බෑ. ආයිමත් තව වලටමයි අපි වැටෙන්නේ. එහෙම කෙලින් බෑ. අපි මහා ගඟකට වැටුණු ගඟ දිගේ පහළට ගලාගෙන යනවන අපට මේ යනය ක්‍රමය පිටුතුනි නවත්තන්න පහසු නෑ. ඒක හරි අපහසුයි නවත්තනවා කියන එක. ගමන යන්න කියලා අපට තීරණය වෙලා තියෙනවා නම් පිටුතුනි ඒ යන අතර මඟ තුල අපට ආහාර පාන මේ ටික සම්පාදනය කරගන්න යම් මග වියදමක් අපට ඕන නම් යම් මග වියදමක් අපට ඕන නම් හිතලා බලන්න අපි දැන් ඉඳලා ඒ මග වියදම් සම්පාදනය කරගන්නේ නැතුව අපි අල්පෝත්සුක වුණු ඒක අපිට කොයිතරම් පාඩුවක් වෙයිද කියලා හිතලා බලන්න. එතකොට අපිට ලොකු දුකක් විඳින්න වෙන්නේ. දැන් මේ ලැබිච්ච ජීවිතය ගැන හිතලා බලන්න. සමහර දෙනෙක් ඉන්නවා දන් දෙන්න කැමතිත් නැහැ. පින් කරන්න කැමතිත් නැහැ. නමුත් ලොකු කැමැත්තක් තියෙනවා භාවනා කරන්න. ඇයි දන් දෙන්නේ නැත්තේ කියලා ඇහුවොත් ඔවුන් කියන්නේ අපි කුසල් වඩන්න පින් කරන්න ගත්තොත් සංසාරේ දිග්ගැසෙනවා.
ඒ නිසා මම පින් කරන්නේ නැහැ. නමුත් පින්වතුනි එහෙම කියන කී දෙනෙක් නම් තමන්ට මේ ජීවිතේ ලැබිච්ච කරදර නිසා භාවනාවවත් කරගන්න බැරුව පසුතැවිලි වෙනවද? දරුවන්ගේ ප්‍රශ්න, රැකියාවේ ප්‍රශ්න, භාවනා කරන ලොකු කැමැත්තක් තියෙනවා. හැබැයි කැමැත්ත තිබුණට ඇයි භාවනා කරන්නේ නැත්තේ කියලා විමසුවොත් ඒ පිරිසකින් ඔවුන් දෙන පිළිතුර තමයි වැඩ කටයුතුත් එක්ක අපහසුයි. එතකොට එහෙනම් දැන් මේ ජීවිතේ වැඩ කටයුතු නිසා භාවනාවවත් Tamanට කරගන්න බෑ. මොනවද වැඩ කටයුතු? රස්සාවල් කරන්න ඕන. මුදල් හම්බ කරන්න ඕන. දැන් නිකන් හිතලා බලන්න කෝටි ගණන් ධනය අපට නිකන් ලැබෙන ක්‍රමවේදයක් තිබුණා නම් කාටවත් පිටුට රස්සාවක් කර කර ඉන්න ඕනද? අවශ්‍ය නැහැ. එතකොට තමන්ගේ ජීවිතයේ බොහෝ කාලයක් මේ ධර්ම මාර්ගයට යොමු කරගන්න බැරිද? පුළුවන්. එතකොට එහෙනම් මේ ජීවිතේ තම තමන්ට ඒ ධනයෙන් අඩුපාඩුවක් ලැබිලා තියෙන්නේ මොකක් නිසාද? පෙර ආත්ම භාවයන් වල අපි දුන්නු දන් වල අපි කරපු කුසල් වල අඩුපාඩුවක් තිබිච්ච නිසා. එහෙනම් පෙර භවයන් වලදී පින් කරද්දී හෝ පින් කරන අවස්ථාවල් ලැබිලා තියෙදී ඒව මගහරපු නිසා අද අපිට ධනෙන් ලොකු අලාභයක් වෙලා තියෙනවා. දැන් මේ තිකම පින්වතුනි අපට මතු භවයේදී තුනෝ මතු භවයේ මීටත් වඩා දුප්පත් වෙලා උපදිනවා. එහෙම ජීවිතයක් ලැබුණොත් අද මේ බණ ටික අහන්න තියෙන වෙලාවවත් එදාට අපිට පින්වතුනි ඉතුරු කරගන්න පුළුවන් වෙයිද? එදාට සමහරලාට මේ ධර්ම ශ්‍රවණය කරන්ට වෙන් කරපු කාලේවත් එදාට වෙන් කරගන්න බැරි වෙයි. අද ධර්මදේශනාවක් වුණත් කරන්න ගියාම බලන්නකෝ. බොහෝ දිනේ Tamanට පහසු වෙලාව හදාගන්න කොච්චර අමාරුද? නිවාඩු දවසක් බලලා, වැඩ නැති දවසක් බලලා, Tamanගේ කටයුතු අඩු වෙලාවක් බලලා කුසලයක් වඩා ගන්න ගියාම කී තැනක් නම් පින්වතුනි මිනිසුන්ට අද බලන්න වෙලා තියෙනවද? එහෙනම් මේ ජීවිතේ අපට ඔය ටිකම නම් උරුම වෙලා තියෙන්නේ. මතු ජීවිතවලත් අපිට මීටත් වඩා දුප්පත් වෙලා උපදින්න පුළුවන්. අද අපි මේ ලැබිච්ච අවස්ථාවෙන් හරියට කුසල් වඩා ගන්න උනන්දුවක් ඇති නොකරගත්තා. ඒකට තමයි කියන්නේ අපි පුළුවන් තරම් පින්වතුනි සත්පුරුෂයන්ගේ ඇසුර ලබන්නට ඕන. අපි ධර්මය උනත් පුරුදු පුහුණු කරගන්න ඇසුරු කරන්න ඕන හොඳින් ධර්මයේ දන්න භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාවක් තියෙන ධර්මයේ පිළිබඳ ශ්‍රද්ධාවක් තියෙන සංඝ රත්නයේ පිළිබඳ ශ්‍රද්ධාවක් තියෙන ආන් ඒ පිරිස කෙරෙහි පින්වත්නි අපි කල්යාණ මිත්‍ර සත්පුරුෂයෝ කියන ක්‍රමයෙන් ඇසුරු කරන්නට ඕන. අපි ඊට වඩා අඩු පිරිසක් ඇසුරු කරන්න ගත්තොත් සමහරලාට අපට සංසාරේ ලොකු අලාභයක් වෙන්න පුළුවන්. ඒක නිදර්ශනයක් පැහැදිලි කළොත් අපේ රාහුල හාමුදුරුවෝයි
රට්ටපාල හාමුදුරුවෝ. පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේට කලින් පින්වතුනි යාළුවෝ දෙන්නේ. දෙන්නම පින්වතුනි ඍෂිවරු දෙන්නේ මොන ගැහිලා තමන්ගේ නිවෙස් දෙකේ තියාගෙන මේ ඍෂිවරු දෙන්නට උපස්ථාන කරනවා. දන් දෙනවා. සත්කාර සම්මාන කරනවා. තමන්ගේ නිවෙස්වල ඍෂිවරු තියාගෙන. දැන් මේ ඍෂිවරු ඒ නිවෙස්වල දන් වලදලා එක ඍෂිවරයෙක් යනවා තව්තිසා දිවි ලෝකෙට. තව ඍෂිවරයෙක් යනවා නාග ලෝකෙට. දැන් මේ ඍෂිවරු දෙන්න ආකාර දෙකකට විවේක කාලය ගත කරන් ස්ථාන දෙකකට යනවා. තව්තිසාවට ගියපු ඍෂිවරයා දානෙවල දෙන නිවසට ආවම තව්තිසා දිවි ලෝකයේ ආසිරිය පිළිබඳව අර මිත්‍රයට කියනවා. දැන් මිත්‍රයෝ දෙන්නෙක් එකට එකතු වෙලා යන ඍෂිවරු දෙන්නට උපස්ථාන කරන්නේ. ඒ තව්තිසාවට යන ඍෂිවරයා ඒ ගෙදරට ඇවිල්ලා මේ තව්තිසාවේ තිබෙන ආශ්චර්ය පිළිබඳව තවන්ට උපස්ථාන කරන කෙනාට කියනවා. ඊළඟට නාග ලෝකයට යන කෙනා ඒ ඍෂිවරයා තමන්ට උපස්ථාන කරන කෙනාගේ ගෙදරට ඇවිල්ලා නාග ලෝකයේ තිබෙන ආශ්චර්ය පිළිබඳ පැහැදිලි කරනවා. දැන් දෙගොල්ලන් ওই විදියට ඇසුරු කරනකොට නාග ලෝකෙන් විවේක කාලය ගත කරලා ඒ නිවසට දන්වල දන ඍෂිවරයාගේ කතා බහලා ඒ මිත්‍රයා ඍෂිවරයට දන් දීදී ප්‍රාර්ථනා කරනවා මට මේ පිනේ බලයෙන් නාග ලෝකෙට යන ශක්තිය ලැබේවා කියලා. ඊළඟට අනිත් ඍෂිවරයා තව්තිසාවේ දිවි ලෝකයේ ආශ්චර්ය පිළිබඳව කියපු නිසා ඒක අහලා ඒ මිත්‍රයා ප්‍රාර්ථනා කරනවා මට මේ පිනේ බලයෙන් තව්තිසාවට යන්න ශක්තිය ලැබේවා කියලා. මිත්‍රයෝ දෙන්නම ඍෂිවරු දෙන්නට උපස්ථාන කළා. කාලය ගෑවෑමෙන් මරණයටපත් වුණා. දෙන්නම ප්‍රාර්ථනා කරපු පරිදි ඒ තැන්වල ගිහිලි ඉපදුණා. තව්තිසා දිවි ලෝකෙට දෙවිවරුන්ට ගාන්ධර්වයෝ නාගයෝ මෙන්න මේ වගේ අය ඇවිල්ලා පින්වතුනි උපස්ථාන කරනවා. දැන් ගන්ධබ්බ කියන පිරිස ගහන්ධර්ව කියන පිරිස තව්තිසා දිවි ලෝකෙට ගිහිල්ලා ඒ දෙවියන්ට තූර්ය වාදනය කරනවා. ගීත කියමින් නටමින් ඒ දෙවියන්ව සතුටු කරන්නේ ගහන්ධර්වයෝ. නාගයොත් ගිහිල්ලා ඒ විදියට උපස්ථාන කරනවා. දවසක් එක නාගරාජයේ උපස්ථාන කරනකොට අර තව්තිසා දිවි ලෝකෙට ගියපු දෙවිවරය දකිනවා අනේ මේ මමත් එක්ක හිටපු මිත්‍රයනේ. ළඟට ඇවිල්ලා අහනවා මිත්‍රේ මාව මතකද? මම තමයි අසවල් කෙනා. ඒක උදාහරණ ඇයි ඔබ නාග ලෝකෙට ගියේ? ඇයි ඔබ නාග ලෝකෙ ඉපදුනේ? එතකොට මේ නාගයා කියනවා මගේ උපස්ථානයේ මට උපස්ථාන කරන්න ලැබිච්ච ඍෂිවරයා නාග ලෝකෙට ගියේ. ඉතින් නාග ලෝකයේ ආශ්චර්ය මේ වගේ කියලා කියපු නිසා මම පින්කල ප්‍රාර්ථනා කරා නාග ලෝකෙට යන්න. අහන ඔබ කොහොමද තව්තිසාවට ආවේ? මට ලැබිච්ච ඍෂිවරයා තව්තිසා දිවි ලෝකෙට විවේක කාලය ගත කරන්න ගිහිල්ලා තව්තිසාවේ ආශ්චර්ය වෙල මට කියපු නිසා මං පින් කරලා ප්‍රාර්ථනා කරා තව්තිසාවට යන්න. බලන්න පින්වත්නි අපි ඇසුරු කරන පිරිසත් එක්ක අපේ ගමන කොච්චර වෙනස් වෙනවද?
කියන්නේ අඩු දැනුමක් තියෙන කෙනෙක් ධර්මයේ පිළිබඳ වුණත් අල්ප වූ දැනුමක් තියෙන කෙනෙක් ඇසුරු කරනවට වඩා ධර්මයෙන් බොහෝ අවබෝධයක් තියෙන බුදුරජාන් වහන්සේ පිළිබඳ ශ්‍රද්ධාවක්, ධර්ම රත්නයේ පිළිබඳ ශ්‍රද්ධාවක්, සංඝ රත්නයේ පිළිබඳව ශ්‍රද්ධාවක් ඇති කරගන්න කෙනා ඒ ශ්‍රද්ධාව නිසා පින්වත්නි ඒ කෙනාට ජීවිතේ ලොකු සම්පත්තියක් ලබන්නට පුළුවන්. එතකොට පින්වත්නි අපි හැම වෙලාවකම බලන්න ඕන තමන් ඇසුරු කරන කෙනා මොන මට්ටමක ඉන්න කෙනෙක්ද කියලා. ඊළඟට පින්වත්නි තව්තිසාවැසි දෙවිය කියනවා පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ ලෝකේ පහළ වෙලා යන්න ගිහිල්ලා ඒ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේට දානයකට ආරාධනා කරලා උන්වහන්සේට දන් දීලා දැන් තව්තිසාවට ඉන්න ප්‍රාර්ථනා කරන්න කියලා නාගරාජයට ආරාධනාවක් කළා. තමන්ගේ මිත්‍රයනේ. නාගයා යාළුවගේ උපදෙස් ලබාගෙන මනුෂ්‍ය ලෝකයට ඇවිල්ලා පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන භික්ෂුන් වහන්සේලා ලක්ෂයකට ආරාධනා කරලා නාගලෝකේ ඉහළ ආකාශයේ ඒ කියන්නේ මේ මහා සමුද්‍රයේ ආකාශයේ ආසන පනවලා බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයට දාන්න ආරාධනා කළා. දැන් නාගයා දානේ සූදානම් කරේ ආකාශයේ. සියලුම වැඩම කරපු භික්ෂුන් වහන්සේලා සියල්ලෝම ලොකු හාමුදුරුවෝ. එකම එක හත් හැවිරිදි සාමණේරයන් වහන්සේ නමක් දකිනවා. උන්වහන්සේ ඒ විදියටම ශක්තියකින් ආකාශයේ 이르දියෙන් වැඩම කරලා දැන් දානෙට වැඩම කරලා ඉන්නවා. ඒ උන්වහන්සේ වෙන කවුරුවත් නෙවෙයි පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ ගිහි කාලේ පුතා වෙච්ච උත්තර සාමණේරයන් වහන්සේ. නාගරාජයා මේ සාමණේරයන් වහන්සේගේ අතිශයින්ම පැහැදීමක් ඇති කරගන්නවා. මොකද අනිත් වැඩම කරපු 99999 දෙනා වහන්සේලාම වැඩිහිටි භික්ෂුන් වහන්සේලා. භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන අනිත් සියලු භික්ෂුන් වහන්සේලා බොහොම වැඩිහිටි. හැබැයි අතර එක නමක් ඉන්නවා අවුරුදු 7යි වයස. උන්වහන්සේටත් මහා ශක්තියක් තියෙනවා දකිනවා. නාගරාජයට ඒ හාමුදුරුවෝ කෙරේ අතිශයින්ම පැහැදීමක් ඇති වුණා. ඊළඟට ඇති වෙලා උන්වහන්සේ බලනවා සාමණේරයන් වහන්සේගේ රූපයයි පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ රූපයයි. දෙදෙනා වහන්සේලාටම එක සමානවම දෙතිස් මහ පුරුෂ ලක්ෂණ තියෙනවා. ඒකත් බොහොම විශේෂ කරුණක්. අපි ගොඩාක් වෙලාවට අහලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේට විතරයි මේ දෙතිස් මහ පුරුෂ ලක්ෂණ තිබුණේ කියලා. නෑ පින්වත්නි. දෙතිස් මහ පුරුෂ ලක්ෂණ තිබිච්ච බොහෝ දෙනෙක් ඒ කාලේ වැඩ හිටියා. භාග්‍යවතුන් වහන්සේ, රාහුල කුමාරයා, නන්ද කුමාරයා මේ හැම දිනාටම දෙතිස් මහ පුරුෂ ලක්ෂණ තිබුණු බවට අපේ ධර්මයේ සඳහන් කරලා තියෙනවා. පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේට වගේම උත්තර සාමණේරයන් වහන්සේටත් ඒ දෙතිස් මහ පුරුෂ ලක්ෂණ තියෙනවා. ඒ නිසා නාගරාජයා ප්‍රාර්ථනා කරා උන්වහන්සේගේ ඒ මහා ආශ්චර්යය දැකලා කුඩා සාමණේරයන් වහන්සේ නමක් කියලා මේ තරම් මහා ආනුභාවයක් තියෙනවද කියලා හොයලා බලනකොට දැනගත්තා මේ වෙන කවුරුත් නෙවෙයි පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ පුතා. උන්වහන්සේ දන් දීලා ප්‍රාර්ථනාවක් කරා මටත් මේ වගේම අනාගතයේ බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයේ
ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පුත්‍ර රත්නේ වෙලා උපදින්න මට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් කළා. ඒ ප්‍රාර්ථනාවේ බලය නිසා තමයි පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ නියත විවරණයක් දෙනවා. මේන් කල්ප ලක්ෂයක් ගිය තැන ගෞතම නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පුත්‍රයා වෙලා රාහුල නමින් උපදිනවා කියලා නියත විවරණයක් දුන්නා. දැන් දානේ දිලිවර වෙලා තවතිසා දිවි ලෝකයට යනවා. තමන්ගේ මිත්‍රයමුණ ගිහින්. අහනව තවතිසා වෙසේ දෙවිය ඇවිල්ලා කොහොමද? දානේ දීලා ප්‍රාර්ථනාව කළාද? දැන් දෙවියෙකුයි ප්‍රාර්ථනා කරන මොකද්ද? තවතිසා දිවි ලෝකෙට එන්න කියලා. ඊට පස්සේ කියනවා නෑ. ඒ ප්‍රාර්ථනාව මං කළේ නෑ කියනවා. අහනවා ඇයි මොකද මේ ප්‍රාර්ථනාවේ වැරදක්වත් දැක්කද කියලා. නාගයා කියනවා නෑ ස්වාමීනි. මං ඊට වඩා වෙනත් ප්‍රාර්ථනාවක් කළා. මං දානේ දීලා මෙන්න මෙවන් ප්‍රාර්ථනාවක් කරා කියලා තමන් කරපු ප්‍රාර්ථනාව නාගරාජයට කිව්වා. දිව්‍ය රාජයට කිව්වා. ඒ වෙලාවේදී දිව්‍ය රාජයට කියනවා යන්න ඔබත් මම වගේම තානාන්තරයක් ප්‍රාර්ථනා කරන්න පින්කමක් කරලා කියලා. තව්තිසාවේස දිව්‍ය සතුටටපත් වෙලා උන්වහන්සේ එනව මනුෂ්‍ය ලෝකෙට ඇවිල්ලා පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයට එවැනිම පින්කමක් කරලා පින්කම අවසානයේ ප්‍රාර්ථනා කරනවා. ස්වාමීනි ඔබ වහන්සේ උදෙසා කළ මේ දානමය පින්කමේ බලයෙන් මටත් අනාගතී බුද්ධ ශාසනයක ශ්‍රද්ධාවෙන් ශාසනයට ඇතුල් වෙලා පැවිදි වෙච්ච කුල පුත්‍රයන් අතර අග්‍රස්ථානය ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් කළා. ඒ වෙන කවුරුවත් නෙවෙයි. අපේ ශාසනයේ රට්ටපාල මහරහතන් වහන්සේ. ඒතර බලන්න පිටුතුනි මම කාරණා සඳහන් කළේ අපි මේ ධර්ම මාර්ගයේ යනකොට හැම මොහොතකම බලන්න ඕන පරීක්ෂා කරලා මම ඇසුරු කරන කෙනා කොයිතරම් ධර්ම දැනුමක් තියෙන කෙනෙක්ද? මොකද අඩු ධර්ම දැනුමක් තියෙන කෙනෙක් තමන් ඇසුරු කරන පිරිසව යොමු කරගන්නේ තමන් ඉන්න මට්ටමේ. එතකොට තමන්ට වෙන්නේ ලාභයක්ද පාඩුවක්ද? පාඩුවක්. අපි හිතමු තමන් ඇසුරු කරන සත්පුරුෂයෙක්ගෙන් අහනවා මට දානයක් දෙන්න ඕන. කොහොමද මගේ දානේ දෙන්න ඕන? අපි හිතමු ඒ කෙනා ගොඩක් දුප්පත්. තමන් බොහොම දුප්පත්. තමන් ඇසුරු කරන කෙනෙක් ඉන්නවා. එයාගෙන් අහනවා මොන වගේ පින්කමක්ද මං කරන්න ඕන? හැබැයි තමන්ගේ මිත්‍රයා බොහොම අඩු ධර්ම දැනුමක් තියෙන කෙනෙක්. එතකොට එයාගේ මට්ටමින් උපදේශය දෙන්නේ. අර කෙනාගේ හිතේ මෙහෙම බලාපොරොත්තුවක් තියෙන පුළුවන්. මම කැමති ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා මෙන්න මෙහෙම සම්බුද්ධ පූජාවක් කරන්න. එතකොට අර කෙනා කියන්න පුළුවන් බුදුරජාණන් වහන්සේට දුන්නයි කියලා ඔක වලදන්නෙත් නෑ. භාග්‍යවතුන් වහන්සේ දෙනවට වඩා විසි කරන්න දෙනවට වඩා ඔය ධනෙ වියදම් කරලා නැති බැරි පිරිසක් හොයලා ඒ පිරිසට කන්න දෙන්නේ. එහෙම නැත්තම් කියන්න පුළුවන් අසරණ පවුලක් වෙනින් මෙන්න මෙහෙම උපකාරයක් කරන්න. බලන්න පින්වත්නි අර කෙනාට කොයිතරම් ලොකු පාඩුවක්ද වෙන්නේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට දානයක් දෙනවා කියන්නේ ධර්මයේ උදාහරණයකින්ම කියලා තියෙන්නේ මුළු ජම්බු දීපේම සම භූමියක් බවට පත් කරලා එකට එකක් ගෑවෙන පරිදි ආසන පනවලා
ඒ සියලු ආසනවල පසේ බුදුරජාණන් වහන්සේලා වඩම්මවලා යමෙක් දන් දෙනවා නම් තවත් කෙනෙක් ගිහිල්ලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට දන් දෙනවා නම් උදාහරණයක් කියලා තියෙනවා. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේට දුන්නු දාණයෙන් යම් විපාකයක් ලැබෙනවා නම් ඒ විපාකයෙන් 12 කලාවෙන් එක කලාවක් කරන් ඒකින් භාගයක් තරම්වත් අර තරම් පසේ බුදුරජාණන් වහන්සේලාට දන් දුන්න කෙනාට ලැබෙන්නේ නැහැ කියලා සඳහන් කළා දී. එතකොට හිතන්නකෝ මහා මෙර තරම් මහා මේරු පර්වතයේ තරම් මහා රන් කන්දක් ලැබෙන්න තියෙන එක. එහෙම අවස්ථාවක් කවුරු හරි කෙනෙකුගේ කතාවක් අහලා රන් පවුමක් ගන්න තැනටපත් වුණා. ලැබෙන්න තිබුණා මහා මේරු පර්වතයේ තරම් මහා රන් කන්දක්. හැබැයි කාගේ හරි උපදේශයක් අහලා වෙන තැනකට ගිහිල්ලා ඔහුට ලැබෙනවා රත්තරන් කිලෝ එකක්. කොයිතරම් ලොකු පාඩුවක්ද වෙන්න බලන්න. ආන් ඒ වගේ තමයි ඊටත් වඩා ලොකු පාඩුවක් වෙනවා. එහෙම ධර්මයෙන් අඩු තැනක ඉන්න කෙනෙක් එක්ක අපි පින්කම් කරන්න ගියා. හැම මොහොතක බලන්න තමන්ගේ තියෙන මට්ටම. මොකද මේ සම්බුද්ධ ශාසනයේ ඇවිදිනවා කියන එක අපි හිතන තරම් පහසු නෑ. හරිම අපහසුයි මේ ශාසනය ඇවිදිනවා කියන එක. හරියට ශ්‍රද්ධාව, හරියට ප්‍රඥාව මෙහෙवला කටයුතු නොකළොත් පින්වත්නි අපි ලොකු පාඩුවක් කරගන්නේ. නමුත් අපිට කුඩා කාලේ ඉඳලම දෙමව්පියන්ගෙන්, වැඩිහිටියන්ගෙන්, ගුරුවරුන්ගෙන් පුංචි කාලේ ඉඳලම අපට ලැබුණා ලොකු අඩුපාඩුවක්. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ මේ ශාසනය පිළිබඳ, ධර්මයේ පිළිබඳ, බුදුදහම පිළිබඳව අපට මනසට හැම මොහොතකම දුන්නේ අඩු අවබෝධයක්. අපි ගොඩාක් මේක මේ තරම් බැරෑරුම් කියන කාරණාවක් අපේ මනසට කොයි තැනකින්වත් ලැබුණේ නැහැ. ඒක දහම් පාසලෙන් ලැබුණෙත් නැහැ. ඒක දෙමව්පියන්ගෙන් ලැබුණෙත් නැහැ. ඒක පාසලෙන් ලැබුණෙත් නැහැ. අපි ඉගෙන ගන්නකොට අපට අපේ මනසට බොහෝ දිනෙක වැඩිපුර බරක් දැම්මේ කොයි පැත්තටද? වෛද්‍යවරයෙක් වෙන්න, ඉංජිනේරුවරයෙක් වෙන්න, මෙහිම මහන්සි වෙන්න, මෙහිම ඉගෙන ගන්න. හැබැයි අපිට කවදාවත් කියලා තියලා තියෙනවද අපිට හොඳින් ත්‍රිපිටකය ඉගෙන ගන්න? එහෙම නැත්නම් මෙන්න මේ ධර්මයන් හොඳින් අධ්‍යයනය කරන්න. දහම් පාසල් ඉගෙන ගන්න කාලේ බලන්නකෝ. කොහොමද අපි දහම් පාසලේ ඉගෙන ගත්තේ? සමහර ළමයි ධර්මාචාර්ය වගේ විභාග කරද්දී ඒ විභාගෙට මුහුණ දුන් විදි පිළිබඳ බලන්න. කවදාවත් සාමාන්‍ය පෙළ විභාගයට තරම්වත් පින්වතුනි මහන්සියක් වුණාද කියලා බලන්න. ඉච්චර මහන්සි වෙන්න ඕනෙත් නැහැ විභාග වලට. කුඩා කාලේ ඉඳලම අපේ මනසට වැටුනේ මේ බුදුදහම කියන්නේ ස්වල්ප වශයෙන් යමක් දැනගෙන තියුණොත් ප්‍රමාණවත් කියන අදහස. ඒ නිසා පොඩි දෙයක් දැනගත්තම බොහෝ දෙනෙකුට ලොකු මාන්නයක් එනවා. දන් දෙන විදිය දන්නවා. හැබැයි ධර්මයේ පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන කෙනෙක් දන් දෙන්න පටන් ගන්නකොට ඒ කෙනාගේ වෙනසයි දන් දෙන විදිය විතරක් ස්වල්ප වශයෙන් දැනගත්තු කෙනාගේ අතර වෙනසයි ලොකු පරතරයක තියෙනවා කියලා හිතන්න පුළුවන් වෙන්නේ. යමෙක් ඉන්නවා දානේ පිළිබඳ හොඳට දන්නවා.
දක්ඛිනා විභංග සූත්‍රය. සත්පුරුෂ දානයක් කොහොමද සත්පුරුෂ වෙන්නේ? පෞද්ගලිකව දන් දුන්නොත් කොච්චර ලැබෙනවද? සාංගිකව දුන්නොත් කොච්චර ලැබෙනවද? භාග්‍යවතුන් වහන්සේ නමකට දුන්නොත් කොච්චර ලැබෙනවද? දානයක් සත්පුරුෂ වෙන්නේ කොහොමද? කොයි විදියට දුන්නමද අපට වැඩිපුර ආනිසංස ලැබෙන්නේ? මෙන්න මෙහිම හොඳට දැනගෙන කෙනෙක් දන් දෙනවා. ඔහු එහෙම දන් දීලා හොඳ අවබෝධයක් තියෙනවා. කුඩා කාලේ ඉඳලා දන් දෙන විදි ගැන දැකලා හරියට සකසන්නේ නැතුව, ශ්‍රද්ධාවක් නැතුව දන් දෙනවා කියන කාරණාව විතරක් හිතේ තියාගෙන දන් පූජා කරපු කෙනෙක් අර මනා සැකසීමක් ඇති තැනකට ගිහිලා දන් දෙන්න පටන් ගන්නකොට ඒ කෙනාට ඒකේ වෙනස හොඳට තේරෙනවා. හැබැයි අපි ඒ වගේ තැන් වලට ගියාම මම දන් දීලා තියෙනවා, මම දන් දෙන්න දන්නවා කියන මාන්නෙන් කටයුතු කරන්න හොඳ නැහැ. මොකද මේ ශාසනයේ තියෙන්නේ මේකට බැසගන්න ලැබෙන අත්දැකීම් බහුලයි. දන් දෙන විදිය පිළිබඳ හොඳට දැනගෙන අපි හිතමු කෙනෙක් ඉන්නවා එහෙම 10 වතාවක් දන් දීලා තියෙනවා. දන් දෙන විදිය පිළිබඳ හොඳට දැනගෙන එක වතාවක් දන් දීලා තියෙනවා. හැබැයි එක වතාවේ දන් දුන්නු කෙනාට වඩා බහුල අත්දැකීම් ගොඩක් තියෙනවා 10 වතාවක් දන් දුන්නු කෙනාට. ඒ නිසා ඔහුගේ ඒ පළපුරුද්ද ගැන දැකලා ඔහුගේ ළඟට ගිහිල්ලා තමන් නොදන්නා කෙනෙක්සේ හැසිරෙන්න උත්සාහ කරන්න. මම ඔකට උදාහරණයක් කියලා තියෙන්නේ. අපි දත්මදින දන්නවා. අපි දත්මදින දන්නවා. බුරුසුවක් ගන්නවා. ඒකට යම් ආලේපයක් දානවා. අපි දත් ටික මතිනවා. අපි මොන අතින්ද මැදලා පුරුදු? බොහෝ දෙනෙක් දකුණු අතින්. දකුණු අත නම් හොරු දකුණු අතින් මැදලා තියෙන්නේ. ඒ දකුණු අතින් කාලයක් දත් මැදපු කෙනා උත්සාහ කරලා බලන්නකෝ වම් අතින් මදින්න. එතකොට වම් අතින් මදිනකොට Tamanට තේරෙයි කොච්චර අමාරුද කියලා. නමුත් එයා දත් මදින හැටි දන්නවද නැද්ද? දන්නවා. කාලයක් මැදලා තියෙනවද නැද්ද? මැදලා තියෙනවා. හැබැයි වම් අතින් මදින යාම හුරු නැති නිසා අර දකුණු අතින් මදින වගේ කාර්ය කෙරෙන්නේ නැහැ. මම ඒ උදාහරණ ගත්තේ ඒකයි. අපි යමක් කරනකොට ඒ හුරු බව, පළපුරුදු බව වැඩි කරගන්න පිටුතුනි අපට ඒ පිළිබඳව ලැබෙන වැටහීම ඊට වඩා විශේෂයි. ධර්මයේ උනත් පින්වතුනි එක වතාවක් මෙවැනි දේශනාවක් එක වතාවක් අහනවට වඩා මෙවැනි දේශනාවක් 10 වතාවක් 15 වතාවක් 20 වතාවක් විතර අහන්න පුළුවන් නම් මේකේ තියෙන කාරණාවල් සියුම්ව වැටහෙන කාරණාව වටහා ගන්න පුළුවන් ශක්තියක් Tamanට ලැබෙනවා. ඒ නිසා Taman නිරන්තරයෙන්ම පුරුදු පුහුණු කරගන්න කුසල් කරද්දී Taman හොයාගන්න මම කාත් එක්කද පින්කම් කරන්න ඕන. කොයි විද්‍යකටද මම මේ පින්කම කරන්න ඕන. නැත්තම් මොකද බුද්ධ ශාසනය කියන්නේ අපට බොහොම අඩුවෙන් ලැබෙන කාලයක්. දැන් මේ ගෞතම සම්මා සම්බුදුරජාන් වහන්සේගේ ශාසනය ලැබුණා. අනාගතේ තව එක් අවස්ථාවක් ලැබෙනවා මෛත්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේ. මෛත්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය අපට බැරි වෙලාවක්වත් මග හැරුණු. ආයි බුදු කෙනෙක් පහළ වෙන්න නම් පින්වතුනි ධර්මයේ සඳහන් කළ තිබෙන්නේ මහා කල්ප අසංඛ්‍යයක් යනකම් බලාගෙන ඉන්න වෙනවා. ඒ කියන්නේ අපේ භාග්‍යතුන් වහන්සේගේ නියත විවරණ ලබාගත්තු පාරමිතා කාලයෙන් 4න් එකක් බලාගෙන ඉන්න වෙනවා. තවත් බුදු කෙනෙක් පහළ වෙනකම් මේ ලෝකේ. එතකොට පින්වතුනි එවන් කාලයක් එනකම් අපිට බොහෝ කල් බලාගෙන ඉන්න වෙනවා නම් මේ අවස්ථාවල් දෙක අපට මග හැරුණොත්
අපට සංසාරේ කොයිතරම් ලොකු පාඩුවක්ද වෙන්නේ බලන්න. ඒ නිසා පින්වත් හැමදෙනාම පුළුවන් තරම් වීරිය වඩන්න ලැබිච්ච මේ මොහොත ලැබිච්ච මේ අවස්ථාව මග හරවා ගන්නේ නැතුව පුළුවන් තරම් උත්සාහවන්ත වෙලා උනන්දුවෙන් කුසල් දහම් වඩලා ස්වල්ප වූ පිනකටවත් අතපසු වීමක් නොකර ඒ පුළුවන් තරම් කුසල් දහම් වඩන්නට පින්වත් හැමදෙනාම වීරියක් ඇති කරගන්න. එසේ වීරිය ඇති කරගන්න. එසේ කුසල් දහම් කරන්නට ශ්‍රාවක ඔබ හැමදෙනාටම ශක්තිය, ධෛර්යය ලැබේවා. ධර්මයේ පිළිබඳ මනා අවබෝධයක් තියෙන සත්පුරුෂ කල්යාණ මිත්‍රයන්ම හැම මොහොතකම සේවනය කරන්නට මේ උතුම් සද්ධර්ම දේශනාවේ බලයෙන් ලැබේවා කියලා සාදු කියා ප්‍රාර්ථනා කරගන්න. අද මේ උතුම් සද්ධර්ම දේශනාව මුළු මහත් ලෝකයා කෙරෙහිම මහත් අනුකම්පාවෙන් දේශනා කරවන්නට මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ පානුදුරේ පදිංචි චිත්‍රානි ජයසේකර මෑණියන් ඇතුළු දූදරු පිරිස විසින්. ඒ පින්වතුන් බලාපොරොත්තු වෙනවා උපාලි දසනායක ආදරණීය ස්වාමි පුතුණුවන් එහෙම නැත්නම් ඒ පියාණන්ට පින් අනුමෝදන් කරන්නට. එමනම් උපාලි දසනායක ඒ පියාණන්ට එහෙම නැත්නම් ඒ ස්වාමි පුතුණුවන්ට මේ පින් අනුමෝදන් වේවා. එතුමාගේ භවගාමී ජීවිත සුවපත් වේවා. ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම සුජීවත්ව සිටින චිත්‍රානි ජයසේකර මෑණියන්ට නිදුක් භව නිරෝගී භව ප්‍රාර්ථනා කරනවා. ඒ මෑණියන්ට මේ උතුම් පින්කමේ බලයෙන් නිදුක් නිරෝගී දීර්ඝායුෂය සැලසේවා. කායික මානසික සුවපත් භාවය සැලසේවා. ඒ ආදරණීය මෑණියන්ට තවත් මෙවැනි බොහෝ කුසල් දහම් වඩන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දේශකයාණන් වහන්සේටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මීට වසර 12කට පෙර අභාව ප්‍රාප්ත වූ ඒ ස්වාමි පුතුණුවන් ඇතුළු මිය පරලෝකයේ හැම දිනාටම පින් අනුමෝදන් කරන ගමම්ම විශේෂයෙන්ම දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේටත් ඒ වගේම මිය පරලෝකීය සීල මීගේ ඥාතීන්ටත් මේ සියලු කුසල් අනුමෝදන් වේවා. ඒ හැම දිනාම භවගාමී ජීවිත සුවපත් කරගන්නට මේ පින් අනුමෝදන් කරගනිත්වා කියලා අපි මේ වෙලාවේ සාදු කියා පින් අනුමෝදන් කරමු. විශේෂ පුණ්‍යානුමෝදනාවක් කරනවා මෛත්‍රීය මහබෝසතාණන් වහන්සේටත් ශක්‍රදිවි රාජාණන් වහන්සේටත් සතරවරන් දෙවියන් ප්‍රධාන සියලුම සම්මාදිට්ඨික දිව්‍ය මණ්ඩලයටත් මේ සියලු පින් අනුමෝදන් වේවා. උන්වහන්සේලා සතුටු සිතින් මේ උතුම් භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ධර්මයක් දේශනා කරවලා ඒ උදාර ධර්ම දානමේ කුසල ක්‍රියාව අනුමෝදන් කර ගනිත්වා කියලා අපි මේ වෙලාවේ සාදු කියා පින් අනුමෝදන් කරමු. රැස් කරගත්තා වූ සීල කුසල ධර්මියෝ ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා. මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා. අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙන්නට මේ කුසල් උතුම් පාරමිතාවක්ම වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු. ආකාශට්ටහා චුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං. ආකාශට්ටහා චුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං.
ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං